Right, today our topic is how the internet works. Turn page number 68. Page number 68, figure 3.3. Process how internet operations are executed. දැන් අපි ඉන්ටර්නෙට් යන්න නම් අපේ බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනනේ ඉස්සෙල්ලාම. අපි කම්පියුටර් එක ඉස්සෙල්ලාම ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරගන්නවා. හරි ඉන්ටර්නෙට් කියලා වයිඩ් ඒරියා නෙට්වර්ක් සර්විස් එකක් තියෙනවා. එතකොට මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් through අපේ කම්පියුටර් එකට එනවා. එතකොට මොඩම් රවුටර්ස් මොනවා හරි පාවිච්චි කරලා අපි කම්පියුටර් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරගන්නවා. ෆස්ට් තින් එක. ඊළඟට අපේ කම්පියුටර් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් අපි ඕපන් කරගන්න ඕන. එතකොට වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තට පස්සේ මේ වෙබ් බ්‍රවුසර් එකේ තියෙනවා URL එක කියලා එකක්. එන්ටර් කරන්න පුළුවන් ඇඩ්‍රස් බාර් එක. අපි URL එකක් ගැන ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ ඇඩ්‍රස් බාර් එකේ තමයි අපි URL එක එන්ටර් කරන්නේ. මේ URL එක එන්ටර් කරාට පස්සේ කොහොමද අපිට රිලේටඩ් URL එක රිලේටඩ් items ටික නැත්තම් වෙබ් පේජ් එකේ content ටික අපේ browser එකෙන් අපිට ඩිස්ප්ලේ කරන්නේ කොහොමද? දැන් ඇත්තටම මෙහෙම URL එකක් ගැහුවට මේ වෙබ් එක ස්ටෝර් කරලා තියෙන්නේ කොහේ හරි තියෙන සර්වර් එකක. මෙන්න මේ සර්වර් එකේ ෆෝල්ඩර් එකක් ඇතුලේ අපිට වෙන් කරලා තියෙන HTTP documents ඇතුලේ මේ Google කියන වෙබ්සයිට් එක ස්ටෝර් කරලා තියෙනවා. දැන් ඔයාගේ රික්වෙස්ට් එක කොහොමද ඒකට යන්නේ? ඔය ඉමේජ් එක දිහා බැලුවොත් ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා ඔයාට ඒක වැඩ කරන හැටි ගැන පොඩි අයිඩියා එකක් එනවා. ඇත්තටම මේ URL එක අපේ කම්පියුටර් එකේ බ්‍රවුසර් එකේ ඉඳලා මේ සර්වර් එකට යවුවට මේ සර්වර් එක ඇතුලේ තියෙන ওই වෙබ් පේජ් එක හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා අපේ බ්‍රවුසර් එකෙන් ඉස්සෙල්ලාම ඒක ෆෝවර්ඩ් කරනවා domain name server එක කියලා වෙනම සර්වර් එකකට. අපි ඒකට කියනවා DNS. එතකොට මෙයාට send කරන්නේ URL එක. URL එක send කරනවා. send කරාම මේ domain name system එක කියන්නේ ලොකු address book එකක් වගේ. එයා ගාව URL and IP address store කරගත්තු table එකක් තියෙනවා. හැම URL එකකටම related IP address එකක් තියෙනවා. IP addresses ගැන අපි දන්නවනේ. ඒ විදිහට හැම URL එකකටම related IP address එකක් මේ DNS එකේ store කරලා තියෙනවා. දැන් domain name system එකෙන් මගේ browser එක request කරාම මේ request එකට ඕන කරන IP address එක මට ආපහු DNS එක හොයලා දෙනවා. දැන් තමයි browser එකෙන් server එකට request එකක් යන්නේ. server එකට request එකක් යන්නේ IP address එකෙන්. අන්න එතකොට server එක response කරනවා related web page එක අපිට දෙන්න. related web page. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් වැඩ කරන විදිහ. එතකොට ඩයග්‍රෑම් එකේ තියෙන ටික අපි step by step ලියාගමු steps ටිකක් විදිහට. First one. Our topic is how the internet works.
First one. User entered URL to the browser. Second one. The request must first be translated from the readable address into an IP address. Request එක යවනවා අපේ URL එක DNS එකට යවුවාම එයා IP address එකට convert කරනවා. එහෙනම් තුන්වෙනි step එකේ ලියාගමු. This translation is done by the domain name system DNS. Next one. Web browser provide actual IP address to the related web server. Last one, fifth one. Web server provide requested website to the user. ඔන්න ඔය ස්ටෙප්ස් ටික ඔයා මතක තියාගන්න ඕනේ ඉන්ටර්නෙට් වැඩ කරන හැටි ඉගෙන ගන්න. user URL එක enter කරනවා. URL එක enter කරලා user submit කරපු ගමන් DNS වලට URL එක submit වෙලා DNS වලින් ඒ URL එකට related IP address එක ගන්නවා. එතකොට domain name system එක ඇතුලේ අපි ඊළඟට කතා කරමු domain name system ගැන. domain name system එක ඇතුලේ chart එකක් විදිහට මේ ටික save වෙලා තියෙනවා. එතන මේ වගේ domain name system ලෝකේ හැමතැනම තියෙනවා හැම web එකකටම related. ඒකෙන් ගන්න IP address එකෙන් තමයි server එක request කරන්නේ. IP address එකකින් තමයි මේ server එක අපිට identify කරන්න වෙන්නේ. අපි හිතමුකෝ මෙයා Google URL එක විදිහට http www.google.com කියලා ඉල්ලුවා කියලා. එතකොට google.com එක කියන එක මෙතන save වෙලා තියෙනවා IP address එක. අපි හිතමු 10.72.89.50 කියලා IP address එක. ඔන්න එහෙනම් මෙයා IP address එක provide කරනවා user ගේ web එකට මේ browser එකට 10.72.89.50 කියලා. එතකොට web browser එකෙන් ඇත්තටම මේ 10.72.89.50 කියන location එකේ තියෙන web server එකට request එකක් යවනවා. ඒ request එක යවුවාම related web page එක මොකක්ද අර http www.google.com කියන එක user බලන්න හම්බ වෙනවා. ඔන්න ඔය step පහෙන් තමයි ඉන්ටර්නෙට් එකේ ඇතුලේ අපි ඔය වෙබ් සර්විස් එක කියන එක වැඩ කරන්නේ. තව සර්විසස් වැඩ කරන විදි වෙනස්. සාමාන්‍යයෙන් බේසික් ඉන්ටර්නෙට් කන්සෙප්ට් එකේදී අපි මේ ටික ගැන කතා කරනවා. ඉතින් මේ ඩයග්‍රෑම් එකත් ඔයා උතන්ට පොඩ්ඩක් ඇඳ ගන්න. රයිට්. එතකොට දැන් ඉන්ටර්නෙට් එකේ තියෙන අනෙක් සර්විසස් ගැන කතා කරන්න කලින් අපි දැන් මෙතන හම්බ වෙච්ච මේ ඩොමේන් නේම් සිස්ටම් එක කියන්නේ මොකක්ද කියලා බලලා ඉමු. ඩොමේන් නේම් සිස්ටම් එකක් කියලා කියන්නේ ඇඩ්‍රස් ට්‍රාන්ස්ලේෂන් ප්‍රොසීඩියර් එකක්. එතකොට මෙයාගේ බේසික් ටාස්ක් එක තමයි URL එකක් IP ඇඩ්‍රස් එකකට ට්‍රාන්ස්ලේට් කරන එක. මේ වැඩේ කරන්න මෙයා ගාව URL and IP table එකක් තියෙන්න ඕන. එයා already store කරලා තියාගෙන ඉන්න ඕන හැම URL එකකටම related IP address එක මොකක්ද කියලා. එතකොට මේ විදිහට වෙබ්සයිට් ගොඩක් එක්ක ලින්ක් වෙච්ච DNS ගොඩක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ.
හැම DNS එකක්ම interrelated. එහෙනම් user request කරාම මෙයා ගාව නැති දෙයක් එයාට වෙන තැනකින් උනත් හොයලා user ට forward කරන්න පුළුවන්. එහෙනම් අපේ ඊළඟ topic එක තමයි DNS. බලන්න ඔයගොල්ලෝගේ textbook එකේ page number 73 domain name server. ඒකේ බලන්න පුළුවන් ඕගොල්ලොන්ට user request කරනවා ඉස්සල්ලාම web URL එකකින් domain name server එකට. එතකොට අර මම කියපු table එක domain name server එකේ තියෙනවා. ඒ table එකට user request කරපු URL එකට related IP address එක හොයාගන්න පුළුවන් වෙනවා. ඒක හොයාගෙන user ට ආපහු ඒක forward කරනවා. domain name system එකේ task එක ඒකයි. ඒක forward වුණාට පස්සේ තමයි user ගේ browser එකෙන් ඒ IP address එක ආපහු යවන්නේ web server එකට. එතකොට website එක හොයාගන්න ලේසි. right topic එක domain name server. right paragraph the domain name system or domain name server is a decentralized naming system for computers, services, or other resources connected to the internet. It associates various information such as IP address with domain names assigned to each of the participating devices. New paragraph. DNS server translate domain names into IP addresses, making it possible for DNS client to reach the origin server. ඔගොල්ලොන්ට ඇඳගන්න පුළුවන් page number 73 වල තියෙන domain name server එකත් එක්ක user ගේ request එකට IP address එක generate කරලා දෙන හැටි ඒකේ තියෙන table එකේ. ඒක ඔතන පුංචියට ඇඳගන්න. right ඊළඟට අපි කතා කරමු internet protocols. next topic is internet protocols. මොනවාද මේ protocol එකක් කියන්නේ? දැන් internet එක කියන්නේ self control network එකක්නේ. අපි කිව්වා ඒකට ඕන කෙනෙක් නැහැ කියලා. හැබැයි ඉන්ටර්නෙට් එකේ මේ කවුරුවත් කන්ට්‍රෝල් කරන්නේ නැති හින්දා self control වෙන්න protocol නැත්නම් අපි ඒවට කියනවා ක්‍රමවේද මොනවාරි methods හදලා දීලා තියෙනවා. එතකොට මේ protocol ටික නැතුව ඉන්ටර්නෙට් එක ඇතුලේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ අපි දන්න හැම සර්විස් එකකටම protocol කියන જાතිය ඇප්ලයි කරලායි තියෙන්නේ. අපි ඉන්ටර්නෙට් එක ඇතුලේ කරන හැම වැඩකටම protocols තියෙනවා. එතකොට ඒකෙදී ස්පෙෂල් protocols පහක් ගැන ඔයගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ කතා කරලා තියෙනවා. right our topic is internet protocol. Paragraph the internet which does not process any owner
is controlled by Sir, protocols. repeat it. Is controlled by protocols. The protocol defines the rules, syntax, and possible error recovery method of communication. Following are some example for common protocols that used in the internet. First one, HTTP. Capital වලින්ම ලියන්නම් මම. HTTP. Hyper text transfer protocol. And HTTPS. ඒ දෙකම අපි එකටම කතා කරමු. Hypertext transfer protocol security. HTTP and HTTPS. එකට ලියා ගන්න. HTTP and HTTPS protocols are used to exchange HTML document. HTTPS is a secure version of HTTP. ඒක මම කලින් ලෙසන් එකේදී කියලා දුන්නා. HTTP වලයි HTTPS වලයි ලොකු වෙනසක් තියෙනවා කියලා මතකද? ඒකෙදී දැන් ගොඩක්ම වෙබ් එක පාවිච්චි කරන්නේ HTTPS කියන ප්‍රොටෝකෝල් එක. Right, second one, TCP/IP, transmission control protocol / internet protocol. This protocol is used to control exchange of IP addresses. ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන හැම ඩිවයිස් එකකටම IP assign කරන හැටි, device identify කරන හැටි, connection establish කරන හැටි, maintain කරන හැටි, connection එක end කරන හැටි ඔක්කොම ඔය TCP/IP protocol එක related. Third one, FTP, file transfer protocol. Exchange files between devices. ඒකේ task එක. Next one, fourth one, SMTP, simple mail transfer protocol. Mail transfer, email exchange කරන service එක maintain කරන්නේ SMTP වලින්. Simple mail transfer protocol. Exchange emails between computers.
Next one, ICMP, Internet Control Message Protocol. ඔකත් SMTP එක්කම වගේ related. මෙයා කරන්නේත් මෙයාගේ task එක informing and controlling messages when there are errors. Right. මේ අපි කතා කරේ protocols. තව එක දෙයක් අපිට අපි දැන් කතා කරපු දේවල් එක්ක තව අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා දෙයක්. ඒ තමයි servers, internet servers. දැන් differences අපි දන්නවනේ between server and client. server service provide කරනවා, client service ගන්නවා. එතකොට අපි කතා කරන්න යන්නේ මේ servers ගැන ඉන්ටර්නෙට් එකේ තියෙන. දැන් ඉන්ටර්නෙට් එකේ එක එක servers තියෙනවා. services provide කරන්න. web server කියන්නේ main server category එක. එයා තමයි web exchange කරන්නේ. web store කරගෙන තියාගෙන ඉන්නවා. user ඉල්ලුවාම web දෙනවා. mail server email exchange in charge මෙයා. DNS server, we already know about DNS. Proxy server, DHCP server. DHCP server ගැනත් අපි චුට්ටක් දන්නවා. මම එදා කියලා දුන්නා. IP assign කරන්න යා. මෙන්න මේ servers පහ ගැන අපි පොඩි point එක ගානේ ලියා ගමු. Our topic is internet server. Servers are used to provide different services through network. Following are some example for internet servers. First one, web server. Storing web pages and providing to the client. web server එකක් ඇතුළේ තමයි හැම web page එකක්ම store වෙලා තියෙන්නේ. එතකොට user HTTP request එකක් කරාම ඒ ඕන ටික යවනවා. Second one, mail server. Handles and delivers email over the internet. Next one, DNS server. Translate domain name into IP address. Next one, proxy server. Proxy කියන්නේ network segment එකක් අතර පාවිච්චි කරන්න පුළුවන් device එකක්. security device එකක් කියලාත් කියන්න පුළුවන්. proxy through traffic control කරන්න පුළුවන්. වැඩ ගොඩක් තියෙනවා proxy එකේ. The example එකක් විදිහට A කියලා person කෙනෙක් ඉන්නවා. B කියලා තව person කෙනෙක් ඉන්නවා. එතකොට ඒ දෙන්න අතරට proxy එකක් දාගන්නවා. දැම්මම Aට බෑ ඩිරෙක්ට්ම කනෙක්ට් කරගන්න Bව. proxy through තමයි කනෙක්ට් කරගන්න වෙන්නේ. එතකොට B ගේ access Aට ඩිරෙක්ට් ගන්න බෑ. ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට attacks වගේ දේවල් control කරන්න පුළුවන් proxy through and also control network traffic. It is help prevent an attacker from private network
and also control network traffic. Last one, DHCP server. Dynamic Host Configuration Protocol server කියලාත් කියනවා. DHCP කියලා මතක තියාගත්තාම ඇති. DHCP server. Automatically provide and assign IP addresses to client devices. network එකට කනෙක්ට් වෙන හැම device එකකටම IP auto assign කරනවා. මේවා සමහර ලාවට අපේ routers ඇතුලේ තියෙනවා, internet එකේ තියෙනවා, හැම තැනම තියෙනවා DHCP. right. එතකොට ඔය තමයි services. sorry. internet services. අපේ ඊළඟ topic එක service. internet server නේ අපි කතා කරේ, services of the internet. topic එක services of the internet. services of the internet. දැන් internet එක ගත්තාම internet එක කියන්නේ services ගොඩක එකතුවක්. internet අපිට provide කරන services විදිහට ගත්තොත් ඔය www කියන්නේ internet එකේ තියෙන main service එක. ඊට අමතරව internet එකේ ගොඩාක් services තියෙනවා අපිට support කරන. email කියන්නේ internet එකේ තියෙන service එකක් තව. right. දැන් www කියලා කිව්වහම world wide web කියලා කිව්වහම මම ඔයගොල්ලන්ට history එක ගැන කතා කරනකොට මතක ඇති කිව්වා Tim Berners-Lee තමයි inventor www. www කියන්නේ world wide web web page service එකට තමයි www කියන්නේ. අපි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා කරන්නේ වැඩිපුරම www වල තියෙන වැඩ. ඉතින් අපි අනික් සර්විසස් උත් එක්ක බලමු මොනවාද මේ ඉන්ටර්නෙට් එකේ තියෙන සර්විසස් කියලා. Following are some services of the internet. 1 2 3 දාලා ලියා ගන්න. First one, World Wide Web, also known as www. Next one, File Transfer Protocol. Next one, Remote Access. Another one, File Sharing. Next one, Streaming of Media. Search engines. Last one is electronic mail. දැන් ඕගොල්ලෝගේ ටෙක්ස්ට් එකේ තියෙන සර්විසස් ටික තමයි මම ඔය කතා කරන්න යන්නේ. මේ ඇරෙන්න ගොඩක් ඉන්ටර්නෙට් එකේ තව සර්විසස් තියෙනවා. දැන් අපි කතා නොකරපුම දෙයක් තමයි ඔය ඉලෙක්ට්‍රොනික බැංකින්, ඊළඟට ඉලෙක්ට්‍රොනික කොමර්ස්, e-business, ඒ පාර්ට් එකේව අපි මෙතන කතා කරන්නෙම නැහැ. දැන් ඔය eBay, AliExpress වගේ ඔන්ලයින් ට්‍රේඩිං වෙබ්සයිට්ස් තියෙනවනේ. ඒකට ඒවත් ඉන්ටර්නෙට් එකේ තියෙන සර්විසස් තමයි. ඉතින් ඒවත් අපිට සර්විසස් විදිහට ගන්න පුළුවන්. ඔය විදිහට ගොඩාක් තියෙනවා සර්විසස්. අපි මේන් සර්විසස් ටිකක් තමයි ඔය බලන්න යන්නේ. right. First one, first topic, World Wide Web, www. දැන් මොකද්ද මේ World Wide Web කියන්නේ? ලියාගමු මෙහෙම. World Wide Web is an information system where documents and other web resources are identified by URL which may be interlinked by hyperlink
hyperlink and are accessible over the internet. Sir Tim Berners-Lee is considered as the father of www. දැන් www වල services හැම එකක්ම අපිට web browser එකක් through තමයි access කරන්න වෙන්නේ. එතකොට අපි web browser එකේ තියෙන address bar එකේ තමයි අර web www access කරන්න පුළුවන් URL එක type කරන්න ඕන. එතකොට අනිවාර්යෙන් web browser එක කියන application program එක ඕන වෙනවා www වලට. ටිම් බර්නර්ස්-ලී ඇත්තටම www introduce කරා වගේම එයා මේකට web browser එක අපිට හොයලා දුන්නා, හදලා දුන්නා web browser. ඒ වගේම මෙයා තමයි HTML කියන web language එකේ inventor කියලාත් කියන්නේ. New paragraph. A web browser is an application software which used to access website through internet. Used to access the website through the internet. අපි බලමු මෙන්න මේ වෙබ්සයිට් ඕගොල්ලෝ වෙබ් බ්‍රවුසර්ස් ඕගොල්ලෝ අඳුරනවද කියලා. මම Google වල සර්ච් කරන්නම් වෙබ් බ්‍රවුසර්ස්. හරි. මෙන්න මේ ලෝගෝස් ඕගොල්ලන්ට මතකද? right. බලන්න මෙන්න මේ ලෝගෝස් මේවා ඕගොල්ලන්ට මතක තියෙන්න ඕන. මේ තමයි example web browsers වලට. famous example එකක් තමයි Internet Explorer and Microsoft Edge. because අපි internet මේ Windows operating system එකත් එක්ක default පාවිච්චි කරන browsers තමයි Edge. දැන් අලුතෙන් නම් Edge එකේ symbol එක මේ ඊ අකුර වගේ නෙමෙයි, ඒක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා ඒගොල්ලෝ. ඊළඟට මෙතන තියෙන තව popular web browser එකක් තමයි Google Chrome. Chrome web browser එක අපි ගොඩාක් use කරනවා. Opera, Safari ගොඩක්ම Apple OS එක related දෙන එකක්, and Firefox. එන්න මේවා තමයි web browsers විදිහට අපිට අඳුර ගන්න තියෙන්නේ. Firefox ගොඩක් Linux operating system එක පාවිච්චි කරනවා. ඒ නැතත් Windows එකත් Firefox පාවිච්චි කරනවා. ඒත් ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නේ Chrome එක පාවිච්චි කරන්න. Chrome වල තියෙන standard interface එක, ඒ වගේම support කරන plugins ගන්න හින්දා ගොඩක් famous වෙලා තියෙනවා Google Chrome. එන examples අපි ලියා ගමු. Opera, Google Chrome, Safari, Mozilla Firefox, Safari, Apple Safari කියලා ලියන්න පුළුවන්. Mozilla Firefox, Microsoft Internet Explorer and Microsoft Edge. ලෝගෝස් මතක තියාගන්න ඕන. මේ ලෝගෝස් ටික ඔළුවේ තියෙන්න ඕන. ලෝගෝ එක දැක්කම ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන මේ මොකද්ද කියලා. ලෝගෝ ටික අඳින්න හරි print out එකක් දාලා අලවන්න හරි මොකක් හරි කරන්න පුළුවන්. right. එතකොට main service එක තමයි අපි කතා කරේ www. next one. File transfer protocol.
දැන් අපි ඉන්ටර්නෙට් එක through ෆයිල් ට්‍රාන්ස්ෆර් කරනවා ගොඩක් වෙලාවට. එක්සාම්පල් එකක් විදිහට ෆයිල් එකක් අපි ගාව තියෙන මොකක් හරි software එකක් කියලා අපි හිතමුකෝ. එතකොට මේ software එක පර්සන් කෙනෙකුට තව කෙනෙකුට මේක යවන්න ඕන වෙනවා. එතකොට මෙයා sender මෙයා receiver කමියුනිකේෂන් එකක්නේ. එතකොට මේක යවන්නේ කොහොමද? මේක යවන්න මැසේජ් ප්‍රොටෝකෝල් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ඊමේල් සර්වර් එකක් වගේ පාවිච්චි කරන්න වෙයි මෙයාට. SMTP වගේ ප්‍රොටෝකෝල් එකක් through මෙයාට ඊමේල් එකක් එක්ක ඇටච් කරලා මේක යවන්න පුළුවන් රිසිවර්ට. ඊමේල් එකක් through යවන්න පුළුවන්. හැබැයි මේකෙදි තියෙන ප්‍රොබ්ලම් එකක් තමයි ඊමේල් එක ඇටච් කරන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා මැක්සිමම් 25 MB වගේ කැපැසිටි එකක් තමයි එක වෙලාවකට ඊමේල් එකක් එක්ක ඇටච් කරන්න පුළුවන්. දැන් අපිට ලියුමක් යවද්දි ලියුමත් එක්ක ඕන තරම් දේවල් ඒ ලියුම් කවරය ඇතුළට දාලා යවන්න බෑනේ. ඒකට තමයි වෙනම පාර්සල් සර්විස් එකක් තියෙන්නේ. අන්න ඒ වගේ ඊමේල් වලත් අපිට ඕන තරම් ලොකු කැපැසිටි අපිට ඕන තරම් ලොකු වීඩියෝ ඇටච් කරලා යවන්න බෑ. අර මම ඕගොල්ලොන්ට ඩ්‍රයිව් එකේ ලින්ක් එකක් ඊමේල් එක ඇටච් කරලා එවන්නේ. දැන් කවුරු හරි කෙනෙක් ඊමේල් එකකින් ඉල්ලනවා වීඩියෝ ටියුටෝරියල් එකක්. නැත්නම් MB 25ට වඩා ලොකු දෙයක් මොනවා හරි. එතකොට මොකද කරන්න වෙන්නේ? අන්න යූසර්ට පාවිච්චි කරන්න වෙනවා ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක. එතකොට යූසර් කරන්නේ ඉස්සල්ලාම කන්ටෙන්ට් ටික අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඊමේල් එක සෙන්ඩ් කරනවා මේකේ ලින්ක් එක දාලා. කාටද? රිසීවර්ට. එතකොට රිසීවර් ඊමේල් එක ඕපන් කරලා ලින්ක් එක through මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එකෙන් අර ඕන කරන ඩීටේල් එයා මොනවද කරන්නේ? ඩවුන්ලෝඩ් කරගන්නවා. සාමාන්‍යයෙන් ලොකු ඩේටා මොනවා හරි දෙයක් අපිට එක්ස්චේන්ජ් කරනවා නම් ඒකට මේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් කියන එක ඕන වෙනවා කියන එක ඔයගොල්ලන්ට තේරෙන්න ඇති. ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එකක් නැතුව ලොකු ඩේටා එකක්. දැන් සිම්පල් ඩේටා ප්‍රශ්නයක් නැහැ. සිම්පල් ඩේටා අපිට දැන් ඔයගොල්ලෝ දැකලා ඇති WhatsApp වලින් වුණත් අපිට මැසේජ් එකක් වීඩියෝ එකක් යවද්දි ඒකේ ලිමිට් එකක් තියෙනවා. වීඩියෝ එකක් ලිමිට් කරනවනේ තප්පර 30කටද කොහෙද? වොයිස් එකකුත් එහෙමයි. ෆොටෝස් උනත් එකපාරක අප්ලෝඩ් කරන්න ගාන තියෙන ගාන ඒගොල්ලෝ ලිමිට් කරලා තමයි අප්ලෝඩ් කරන්න දෙන්නේ. WhatsApp වල පාවිච්චි කරන වෙනම ප්‍රොටෝකෝල් එකක් තියෙනවා. ඒ හින්දා ඒකට ගොඩක් කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි ඊමේල් වල එහෙම බෑ. ඊමේල් ඉන්බොක්ස් එකේ තියෙන කැපැසිටි එකක් තියෙනවා. දැන් ලියුමක් අපේ ගෙදරට ගෙනෙද්දී බයිසිකලේ අරගෙන පැදගෙන එන්න පුළුවන් જાති එකක් වෙන්න එපා. ඊට වඩා ලොකු ඒවට වෙනම පාර්සල් සර්විසස් තියෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනත් වෙන්නේ. ඒකින්ද මතක තියාගන්න ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ දීලා තියෙනවා. ෆයිල් එකක් ලොකු කැපැසිටි එකක තියෙන ෆයිල් එකක් එක තැනක ඉඳලා තව තැනකට ට්‍රාන්ස්ෆර් කරන්න FTP සර්වර් එකක් උදව් කරගන්න පුළුවන්. Topic is file transfer protocol, in short form FTP. Files with larger capacities cannot be sent within an email attachment. As a solution, we can use FTP to transfer large files between sender and receiver. It is upload files to the server through the internet, and client can download file from server.
from server computer. Right. Another service is known as remote access. Another one, remote access. දැන් මේ remote access වගේ services අපිට ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන්. remotely control කරන්න වෙන PC එකක්. මේකෙදි sender receiver දෙන්න දැන් N දෙකක් නේ එතකොට මෙතනදී control කරන එක්කෙනයි control කරන්න ඕන එක්කෙනයි දෙන්නෙක් ඉන්නවනේ. දෙන්නටම සිද්ධ වෙනවා මොකක් හරි interconnected software එකක් install කරගන්න server එකටයි client එකටයි. දැන් මම software එක install කරගන්නවා. ඒකට මම username එකක් password එකක් setup කරගන්නවා වෙනම. එතකොට අනික් එක්කෙනත් ඒ software එක install කරගන්නවා username එකයි password එකයි දාලා. දැන් මට නම් ඕන අනික් එක්කෙනාගේ PC එක control කරන්න මම තමයි server, එයා තමයි client. එතකොට මම connect වෙන්නේ as a server. එයා client. එතකොට මම එයාගේ computer එකට access ඉල්ලනකොට එයාගේ username එකයි password එකයි මම දාන්න ඕන. එහෙම දාලා මම connect කරාම එයාගේ desktop එකේ full control මට එනවා. එයාටත් එයාගේ desktop එක පේනවා, මටත් එයාගේ desktop එක පේනවා. එතකොට මට පුළුවන් එයාගේ කම්පියුටර් එකට ලොග් වෙලා එයාගේ තියෙන software install කරන්න, එයාට දෙයක් කියලා දෙන්න. දැන් ගොඩක් වෙලාවට ඔය software වල එක එක compiler setup කරද්දී එහෙම ස්ටුඩන්ට්ලා remotely log වෙනවා. දැන් සමහර වෙලාවට මට කතා කරලා අහනවා මේක කොහොමද setup කරන්න කියලා. එතකොට සමහර වෙලාවට වචන වලින් කියලා එක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒක setup කරලම පෙන්වන්න ඕන. ඒ වගේ වෙලාවක ඔය remote access service එක නැත්නම් remote desktop service එකක් enable කරගත්තාම එයාගේ PC එකට මම remotely log වෙනවා. මේකට ඉතින් internet connection එකක් ඕන. data use වෙනවා. ඊට පස්සේ මට පුළුවන් එයාගේ configurations ටික හදලා එතකොට එයාටත් බලන් ඉන්නත් පුළුවන් මේක. එයාගේ PC එකේ real time මේ ටික පෙන්නනවා. මමත් real time මේ ටික කරනවා. හරි එයාට එයාගේ mouse එක මට මගේ mouse එකෙන් control කරන්න පුළුවන් එතකොට. අන්න එහෙම එකක් තමයි remote access කියලා කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට geographical ගොඩක් distance location වල ඉන්න අයට මොන හරි task එකක් වෙන කෙනෙකුට කියලා අපි කියන්නේ කවුද expert කෙනෙකුට කියලා මොන හරි service එකක් කරගන්න ඕන නම් එතකොට ඒ expert ගේ service එක අපිට remotely ගන්න පුළුවන්. ඔය සමහර software තියෙනවා software activate කරන්න ඒගොල්ලෝ remotely log වෙලා ඒ keys ඔක්කොම දාලා activate කරලා log out වෙනවා. මොකද අපිට ඒ key එහෙම දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒක copy කරලා එයාගේ PC එකෙන් copy කරලා අපේ එකට paste කරනවා විතරයි අපිට පේන්නේවත් නැහැ number එක. අන්න ඒ වගේ services remote services විදිහට අපි හඳුන්වනවා. එහෙනම් remote access අපේ topic එක. Remote access is the ability for an authorized person to access a computer or a network, access a computer or a network from a geographical distance through a network or the internet. දැන් මේකෙදි access generate කරගන්න නැතුව ඒ third person ට අපේ කම්පියුටර් එකට access හම්බ වෙන්නේ නැහැ. අපි තමයි access දෙන්න ඕනේ යාට. ඉතින් ඒකෙදි hacker කෙනෙක් වගේ මේ දේ කරන්න හැදුවොත් අපි access නොදී හිටියොත් එයාට access කරන්න බෑ. ඒකින්ද මතක තියාගන්න ඕන මේ access තියෙන persons ලට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේකට අපි special software install කරගන්න ඕන කම්පියුටර් දෙකේම. අපි එකත් ලියාගමු to enable this service we must install remote access software for both client and server. හොඳම example එක අපිට best example එකක් කියන්න පුළුවන්
team weaver example team weaver ඔන්න try කරලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට team weaver software එක install කරගන්නවා කම්පියුටර් දෙකකට යාළුවෝ දෙන්නෙක් install කරගන්න. ඊට පස්සේ username password දාන්න. ඊට පස්සේ TeamViewer වලින් එයාට connect වෙන්න පුළුවන්. එතකොට connect දුන්නාම connect as a server or client දෙකෙන්ම connect වෙන්න පුළුවන්. ඔයා server විදිහට connect වුණොත් ඔයාට වෙන කෙනෙක්ගේ access ගන්න පුළුවන්. එතකොට එයාට permission යවලා එයාට දෙන්න ඒ link එක දුන්නාම එයා ඒ username password ගහලා server විදිහට log වුණාම ඔයාගේ computer එකේ access එයාට හම්බ වෙනවා. ඉතින් කරලා බලන්න මේ විදිහ. හරි සිම්පල් මේ ස්ටෙප්ස් ටිකක් තියෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. next one file sharing. දැන් file transfer protocol එකේ file sharing වලයි differences තියෙනවා. ඒ දෙක දෙකක්. අපිට නිකන් තේරෙන විදිහට file transfer file sharing කිව්වම එක වගේ. එනකොට දෙකක්. file transfer protocol එකේදී මම කිව්වේ මොකද්ද? මොනවා හරි file එකක් internet එක through එක තැනක ඉඳලා තව තැනකට යවන්න තමයි අපි file transfer protocol එක පාවිච්චි කරන්නේ. මොනවා හරි capacity එක large file එකක් email එක attach කරන්න බැරි එකක් FTP through අපිට පුළුවන් transfer කරන්න වෙන තැනකට. හැබැයි file sharing ඊට වඩා වෙනස්. file sharing වලදී file එකක් ගොඩ දෙනෙකුට බලන්න පුළුවන් වෙන්න අපිට share කරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් example එකක් විදිහට මම exam timetable එකක් publish කරනවා. එතකොට ඒ exam timetable එක ඕන කෙනෙකුට ඉන්ටර්නෙට් එක through බලන්න පුළුවන් වෙනවා. එතකොට මේක සමහර වෙලාවට පොඩි ෆයිල් එකක් වෙන්න පුළුවන්, පොඩි මීඩියා එකක් වෙන්න පුළුවන්, ඩොකියුමන්ට් එකක්, ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් එකක් ඕනම ෆෝමැට් එකක දෙයක් වෙන්න පුළුවන්. ගොඩ දෙනෙකුට ඇක්සස් කරන්න පුළුවන් මේ ෆයිල් එක කියන එක තමයි එතනදී කතා කරන්නේ. අපි ලියාගමු මෙහෙම file sharing. File sharing is the practice of distributing or providing access to the various type of media elements such as multimedia, document, ebook, using file sharing. Thousands of users can be connected to a website at the same time. හරි එතකොට අපි තව සර්විසස් දෙකක් තුනක් විතර අපිට තව ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපි ඒක ඊළඟ ලෙසන් එකේදී ඩිස්කස් කරමු. එතනින් ඉන්ටර්නෙට් ලෙසන් එක ඉවර වෙනවා.